හරි අපි මේ ආරම්භ කරන්න උත්සාහ කරන්නේ ප්‍රාග්ධන ආයෝජන තීරණ කියන පාඩමේ ප්‍රශ්න පත්‍ර ආශ්‍රයෙන් තම පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවලදී ආපු ප්‍රශ්න සාකච්ඡා කරන්න තමයි මේ ආරම්භය ගන්න යන්නේ. එතකොට මේ අපි මේ ඔස්සේ වසර 2011 ඉඳලා 2019 දක්වා කාල පරාසය තුළ ආපු ප්‍රශ්න සාකච්ඡා කරන්න යන්නේ. අපි නම් මුලින්ම සාකච්ඡා කරන්න යන්නේ 2011 පේපර් එකේ ආපු පස්වෙනි පස්සේ ආයන්න කියන කොටස. මේ කොටසේ ලකුණු 10ක ප්‍රශ්නයක් මේ වුණා ප්‍රාග්ධන ආයෝජන තීරණ කියන පාඩමට. එහෙනම් මේ කියන කාරණා මෙතනින් එහාට කතා කරද්දී ඔබලාට වෙනවා පාස් පේපර් අතර ගන්න. අපි ඒත් එක්කයි මේ කියන සාකච්ඡාව යන්නේ. එහෙනම් ප්‍රශ්නය ලියවෙන්නේ නැහැ බෝඩ් එකේ. එහෙනම් ප්‍රශ්නේ බලා ගන්න. අපි මේ ප්‍රශ්නෙට අදාළ උත්තරේ තමයි සාකච්ඡා කරන්න යන්නේ. එහෙනම් අපි බලමු 2011 පේපර් එකේ අපෙන් අහනවා කාරණා තුනක් අහනවා මේ ප්‍රශ්නේදී. එක වෙන්නේ වාර්ෂික මුදල් ප්‍රවාහය ගන්න අහනවා. දෙවෙනි කාරණා වෙන්නේ ව්‍යාපෘතිය ඇගීමට අදාළ නොවන පිළිවෙලක් අහනවා. කාරණා තුන වෙන්නේ සුද්ධ වර්තමාන අගය සහ ඒ සුද්ධ වර්තමාන අගය මත මේ ව්‍යාපෘතිය තෝරා ගන්නවාද නැද්ද යන කාරණේ නිර්දේශ කිරීම. එතකොට මේ කියන කාරණේ ගත්තාම අපිට මුලින්ම ගානේ අහන්නේ වාර්ෂික මුදල් ප්‍රවාහය අහන්නේ. එහෙනම් ගාන බලා ගන්න ගණනත් එක අපි උත්තරයට යමු. බාර ගානේ කියනවා සමාගමක් වසර 3ක කාලයක් ඇතුළත LCD රූපවාහිනි යන්ත්‍ර නිෂ්පාදනය කර අලෙවි කිරීමට අපේක්ෂා කරයිලු. මෙම ව්‍යාපෘතියට අදාළ පහත තොරතුරු දී ඇත කියනවා. අංක 1 කියන්නේ වෙළඳපොළ සමීක්ෂණය සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 2ක් කියනවා. අපි දන්නවා අපි කලින් පාඩම අනුව වෙළඳපොළ සමීක්ෂණය සඳහා දරන වියදම අපිට අදාළ කරගන්න බෑ මේ ව්‍යාපෘතියේ මුදල් ප්‍රවාහය අගයක්දී. එහෙනම් අපි ඒකින කාරණය මුදල් ප්‍රවාහයට අපි අදහස් කරන්නේ. එතකොට දෙවෙනි කාරණාව කියනවා රූපවාහිනී යන්ත්‍ර නිෂ්පාදනය කිරීමට භාවිතා කරන යන්ත්‍රවල අපේක්ෂිත ආයෝජනය රුපියල් ලක්ෂ 12ක් කියලා කියනවා. එහෙනම් ඒ කියන්නේ මේ මුදල් ප්‍රවාහය අනුව බිඳු වර්ෂයේ මූලික ආයෝජනය වෙන්නේ 1200ක් වෙනවා. ඒකට ගානේ දෙවෙනි කාරණාව කියනවා සමහරවිට මේ කාරණාව කියනවා තුන්වන වර්ෂයේ අවසානයේදී මෙම අගයෙන් 4න් එකක් උපලබ්ධ වේ කියනවා. එහෙනම් ඒ කියන්නේ මූලික ආයෝජනය 1200යි ඒකෙන් 4න් එකක් උපලබ්ධ වෙනවා කියන්නේ අපි මේ ව්‍යාපෘති අවසානයේදී සුන්බුන් අගය තමයි 4න් එකක් එන්නේ. එහෙනම් ඒ කියන්නේ 1200 කියන කාර්යය තමයි මූලික ආයෝජනය. ඒකෙන් 4න් එකක් කියලා කියන්නේ 300ක් වෙන්නේ. එහෙනම් ඒ කියන්නේ මේකේ සුන්බුන් අගය වෙන්නේ ව්‍යාපෘතියේ 300ක් වෙන්නේ. අපි ඒක මූලික ආයෝජනය සටහන් කරන තීරුවෙම තුන්වන වර්ෂයේ මුදල් ගලා අයමක්සේ වාර්තා කරගන්නවා. ඒත් එකම ගාන ඊළඟ කාරණාවේ කියනවා කාරණාංක 3 කියනවා දෙවන වර්ෂයේ අවසානයේදී පිරිවැය රුපියල් ලක්ෂයක් වූ යන්ත්‍ර අමතර කොටස් ප්‍රතිසම්පාදනය කිරීමට අපේක්ෂා කරයි කියනවා. එහෙනම් කියන්නේ දෙවන වර්ෂයේදී රුපියල් ලක්ෂයක අමතර කොටස් සම්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් කියන්නේ අමතර කොටස් ප්‍රතිසම්පාදනය කියලා දාලා වෙලා දෙවන වර්ෂයේදී රුපියල් ලක්ෂයක ගලා යාමක් පෙන්වන්න කරන්න ඕනේ. මුදල් ප්‍රවාහය ස්ථවිරදී. ඊට පස්සේ ගානේ කාරණාංක 4 කියනවා මෙම ව්‍යාපෘතිය නිසා සමාගමේ කාරක ප්‍රාග්ධනය රුපියල් ලක්ෂ 2 සිට රුපියල් ලක්ෂ 2,50,000 දක්වා වැඩි වේ. මෙම අතිරේක කාරක ප්‍රාග්ධනය ව්‍යාපෘති අවසානයේදී උපලබ්ධි වෙනවා කියනවා. නම් මේ ගානේ අතිරේක කාරක ප්‍රාග්ධනය වැය වෙන්නේ 50,000යි. ඒ හින්දා අපිට බිඳු වර්ෂයේ ගලා යාමක්සේ කාරක ප්‍රාග්ධනය දෝම් පෙන්වන්න කරන්න වෙන්නේ 50,000ක්. ඒත් එකම මේ කින කාරණය වසරාන්ත 3ේදී නැවත උපලබ්ධ වෙනවා කියලා පෙන්වන්න කරන්නත් ඕනේ. ගාන ඊළඟ කාරණා කියනවා පස්වෙනි කාරණාවේ අපේක්ෂිත වාර්ෂික නිෂ්පාදනය සහ විකුණු ප්‍රමාණය රූපවාහිනී යන්ත්‍ර 50ක් කියනවා. අංක 6 කියනවා එක රූපවාහිනී යන්ත්‍රයක් විකුණන්නේ රුපියල් ලක්ෂයකට කියනවා. එහෙනම් ඒ කියන්නේ
වාර්ෂිකව රූපවාහිනී යන්ත්‍ර 50කින් විකුණන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් එක යන්ත්‍රයක් 50ක් වෙද්දී එක යන්ත්‍රයක් රුපියල් ලක්ෂයකට විකුණද්දී ඒක දහස් කරනවා කියන්නේ 100ක් ගන්නෙ. එනයි කියන්නේ 50 100 වැඩි වෙද්දී වාර්ෂිකව විකුණුම් දාන්න වෙන්නේ 5000කින්. එහෙනම් 5000ක් සේ වාර්තා කරන්න පුළුවන්. ඒතේම ගානේ කාරණාංක 7 කියනවා රූපවාහිනී යන්ත්‍රයක අපේක්ෂිත විචල්්‍ය පිරිවැය රුපියල් 80000ක් කියනවා. එනයි කියන්නේ රූපවාහිනී යන්ත්‍ර 50ක් විකුණනවා. එන 50 වැඩි කරනවා අපි 80000න් 10 වලින් 80ක් වෙන්නේ. එනනම් ඒ අනුව විචල්්‍ය පිරිවැය එන්නේ 4000ක් එන්නේ. ඒත් එකම ගානේ කාරණාංක 7 කියනවා ව්‍යාපෘතිය නිසා ඇතිවන වාර්ෂික ස්ථාවර පිරිවැය යන්ත්‍රශයද ඇතුළත්ව රුපියල් ලක්ෂ 8ක් කියනවා. එහෙනම් අපිට දැන් මේ කියන කාරණේදී ශය කියන කාරණේ මුදල් ප්‍රවාහිතමයක් නෙමෙයි. අපිට හින්දා එක ගන්න බෑ මේකට. ඒ හින්දා අපි කරන්න ඕනේ මුලින්ම යන්ත්‍රයේ මූලික ආයෝජනය රුපියල් ලක්ෂ 12ක් තියෙන්නේ. මේ ගානේ විදිහට අවසානයේ 300ක් උපලබ්ධ වෙනවා කියන්නේ 300ක් වෙනවා. එහෙනම් ඒ කියන්නේ යන්ත්‍රයේ ශය කළ හැකියගේ 300ක් වෙන්නේ මේක අවුරුදු 3 බෙදන්න ඕනේ වාර්ෂික ශය ගන්න. එහෙනම් ඒ අනුව වාර්ෂික ශය රුපියල් ලක්ෂ 3ක් වෙන්නේ. එහෙනම් ඒ කියන්නේ ස්ථාවර පිරිවැය ශයත් එක්ක රුපියල් ලක්ෂ 8ක් තියෙනවා. ඒකෙන් ශය අයින් කරද්දී අපිට වාර්ෂිකව ස්ථාවර පිරිවැය රුපියල් ලක්ෂ 5ක් ගන්න වෙන්නේ. එහෙනම් මේ රුපියල් ලක්ෂ 5 අපි ස්ථාවර පිරිවැයසේ සටහන් කරලා වෙනස් වෙන හින්දා වාර්ෂිකව රුපියල් ලක්ෂ 5 බැගින් අඩු කරන්න වෙනවා. එතකොට ගාණේදී මුදල් ප්‍රවාහය හදාගන්න කියපු කාරණා එච්චරයි තියෙන්නේ. මේ ගාණත් එක බලද්දී ඊට පස්සේ තියෙන්නේ මේකේ වට්ටම් සාධකය අනුව අදාළ මුදල් ප්‍රවාහය හදලා වෙලා ඒ වට්ටම් සාධකය අනුව NPV ගන්න එක ගන්න තියෙන්නේ. මේ මුදල් ප්‍රවාහය ඇස්තමේන්තුව අනුව අපිට බිඳු වර්ෂයේ 1250ක් ගලා යාමක් වෙනවා. වසරාංක 1 500ක ගලා ඒමක් වෙනවා. වසරාංක 2 400ක ගලා ඒමක් වෙනවා. වසරාංක 3 850ක ගලා ඒමක් වෙනවා. එහෙනම් අපි බලමු මේ කියන කාරණාවත් එක්ක මේ මුදල් ප්‍රවාහයත් එක්ක ප්‍රශ්නාංක 2 සහ 3 උත්තර බලමු ඊළඟට. right අපි හිරන් යන්නේ ප්‍රශ්නාංක 2 කියන කාරණාවට මේක අහපො ව්‍යාපෘතිය ඇගීමට අදාළ නොවන පිරිවැදයක් අහන්නේ. මේ ගානේ හැටියට එකක් තමයි වෙළඳපොළ සමීක්ෂණ වියදම් රුපියල් ලක්ෂ 2. දෙවෙනි කාරණේ වෙන්නේ යන්ත්‍රයේ වාර්ෂික ශය රුපියල් ලක්ෂ 3. එහෙනම් මේ තමයි උත්තරාංක 2 උත්තරේ වෙන්න ඕනේ. කාරණාක 3 අහනවා අදාළ මුදල් ප්‍රවාහ ඇස්තමේවත් එක්ක ව්‍යාපෘතියේ සුද්ධ වර්තමාන අගය ගන්න කිරීම අහනවා බලාපොරොත්තු වෙනවා. එහෙනම් බලමු මේ ව්‍යාපෘතිය විදිහට අපිට වසර 3ක් තමා තියෙන්නේ. වසර 3ක් තියෙන්නේ. යනවා බිඳු වර්ෂය තියෙනවා. අපි තෝරන වර්ෂයේ කියන කාරණා තෝරාගද්දී බිඳු වර්ෂය 1 2 3 කියන කාරණා තෝරා ගන්නවා අපි. ඒත් එක වට්ටම් සාධකයේ අපිට දීලා තියෙන්නේ එකයි උමත් බිඳු වර්ෂයේදී වසරාංක 1.8යි වසරාංක 2.7යි වසරාංක 3.6යි එක්සෑම් ගානේ දී ඇති ආකාරය අනුව. එහෙනම් අපි බලමු මේ කියන කාරණාත් එක කොහොමද වර්තමාන අගය හොයාගන්නේ කියන කාරණය. 1250 අපිට තියෙන්නේ මේ වසරාංක බිඳුවේදී බිඳු වර්ෂයේ 1250ක් තියෙන්නේ. එහෙනම් බිඳු වර්ෂයේ 1250 එකේ වැඩි වෙද්දී 1250 ගලා යමක් වාර්තා වෙනවා. ඒතර ඒත් එකම වසරාංක 1 500ක් තියෙන ගලා යම 500.8 වැඩි වෙද්දී 400ක් තමයි අපිට හම්බෙන්නේ වසරාංක 1 වර්තමාන අගය. වසරාංක 2 අපිට මුදල් ප්‍රවාහය ආවේ 400ක් ආවේ. එහෙනම් වසරාංක 2 ගත්තාම 400.7 වැඩි වෙද්දී 280ක් තමයි ගලා යමක් වෙන්නේ වර්තමාන අගය වෙන්නේ. වසරාංක 3 අපිට මුදල් ප්‍රවාහය 850ක් තිබ්බේ 850.6 වැඩි වෙද්දී 510ක් තමයි වසරාංක 3 අපිට වර්තමාන අගය වෙන්නේ. එහෙනම් අදාළ වර්ෂයන් තුනෙහි කලා ඒ වෙන්නේ 1190ක් බිඳු වර්ෂයේ ගලා යාම වෙන්නේ 1250ක්. එහෙනම් ඒ අනුව
මේ කියන ගාන අනුව ඍණ 60000ක සුද්ධ වර්තමාන අගයක් තමයි ගානේ බිහි වෙන්නේ. එහෙනම් ඍණ 60000ක NPV නැත්නම් සුද්ධ වර්තමාන අගය ඍණ 60000ක් ගන්න හින්දා මේ ව්‍යාපෘතිය අපිට තෝරා ගන්න බෑ මේ කියන ක්‍රමයට එක්ක. ඔන්න ඔය කියන කාරණා තමයි අපි කතා කරේ. අපිට කතා කරලා තිබ්බේ 2011 එක්සෑම් ගානේදී 2012 එක්සෑම් ගානේදී අපි ඊළඟට හම්බෙන්න යන්නේ. හරි අපි නම් කතා කරන්න උත්සාහ කරන්නේ 2012 එක්සෑම් පේපර් එක ආපු ගාන. මෙය 2012 එක්සෑම් පේපර් එකේ 7 වෙනි ගානේ අයන්න කියන කොටස තමයි අපිට හදාන්න වෙන්නේ ප්‍රාක්තන ආයෝජන තීරණ කියන පාඩමෙන් ආව ප්‍රශ්න විදිහට. එහෙනම් බලමු මේ ප්‍රශ්නේ දිහා බලමු. 2012 7 අයන්න කියන ගානේ අපිට කාරණා තුනක් අහනවා. එකක් තමයි ඒ ගාන අනුව පිළිගැනුම් කාල ක්‍රමය භාවිතා කරනවා නම් වඩාත් සුදුසු යන්ත්‍රය අහනවා තෝරගන්න. එතකොට දෙවෙනි කාරණාවේ කෙටියෙන් මම අටහන් කරලා තියෙන්නේ සුද්ධ වර්තමාන ක්‍රමය අනුව මොකක්ද වඩාත්ම හොඳ යන්ත්‍රය කියලා අහනවා. එතකොට තුන්වෙනි කාරණාව කෙටියෙන් කියනවා නම් මේ 1 සහ 2 කියන කාරණා දෙකෙහි පිළිතුරු වෙනස් වන්නේ නම් අදාළ ව්‍යාපාරයේ කුමන යන්ත්‍රය තෝරා ගන්නවාද යන්නත් මේකේ අහනවා. ඒක තෝරා ගන්නවාද කියන කාරණය නිර්දේශ කිරීමත් මේ කියන කාරණේ බලාපොරොත්තු වෙනවා. අපි නම් බලමු මේ ගානත් එක්ක ඔයාලට එක්සෑම් ගාන පෙන්නලා ගන්න වෙනවා 2012 ගාන 2012 පේපර් එකේ 7 අයන්න කියන ගාන මෙහෙම තියෙන්නේ. සමාගමක් විසින් ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු සඳහා A යන්ත්‍රය හෝ B යන්ත්‍රය මිලදී ගැනීමට සලකා බලමින් සිටී. එක් යන්ත්‍රයේ රුපියල් ලක්ෂ 4 බැගින් මිලදී ගත හැකිය. පහත තොරතුරු සපයා ඇත. ඒ කියන්නේ මෙම යන්ත්‍ර දෙකම රුපියල් ලක්ෂ 4ට තමයි මිලදී ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ හින්දා දෙකේදීම අදාළ කාරණා දෙකේදීම යන්ත්‍රවල බිඳු වර්ෂයේ මුදල් ගලා යාම වෙන්නේ රුපියල් ලක්ෂ 4ක් වෙන්නේ. ඒතර ඔයාලට ගානේ මුල් කොටසේ අදාළ A යන්ත්‍රයේ සහ B යන්ත්‍රයේ මුදල් ගලා AM සහ ගලා යන දියදෙන ගානේ. එතකොට ඒත් එකම ගානේ මුල් කාරණාව අහන්නේ එක් යන්ත්‍රයේ පිළිගැමුම් කාලය ගණනය කර එම ක්‍රමය මත මිලදී ගැනීමට වඩා සුසු යන්ත්‍රය අහන්න. එහෙනම් බලමු මේ ඒ යන්ත්‍රයේ පිළිගැමුම් කාලය අපි ගණනය කරන හැටි බලමු. මේ කියන කාරණා අපි කලින් කතා කරලා තියෙනවා. ඒ යන්ත්‍රය අත්තාව බිඳු වර්ෂයේ මුදල් ගලා යාම 400ක් වෙන්නේ. එහෙනම් සමුච්චිත සුද්ධ මුදල් ප්‍රවාහය බිඳු වර්ෂයේ 400ක් වෙන්නේ. එතකොට වසරාංක 1ේදී රුපියල් ලක්ෂයක් ගලා ඒමක් වෙනවා. එහෙනම් 400න් ඒ කියන්නේ 400න් 100ක් ආවරණය වෙන හින්දා තව 300ක් හිගයක් තියෙනවා. වසරාංක 2ේදී 150,000 ගලා ඒමක් තියෙනවා. එහෙනම් 300න් 150 අඩු වෙද්දී තව දුරටත් 150ක හිගයක් තියෙනවා. වසරාංක 3ේදී 1,80,000ක් ගලා ඒමක් තියෙනවා. හැබැයි 1,80,000න් අපිට ආවරණය වෙන්න තියෙන්නේ 1,50,000ක් පමණයි. එහෙනම් 180න් ආවරණය වෙන්න තියෙන්නේ 150ක් විතරයි. මේ කියන කාරණේ අපි අවුරුද්දේ මාස සංඛ්‍යාවට හදා ගන්න ඕනේ. එහෙනම් 180න් 150ක් කියන්නේ 6න් 5ක් කියන කාරණය. 6න් 5ක් කියන්නේ මාස 12න් මාස 10කදී මේ කියන කාරණය ආවරණය වෙනවා. එහෙනම් ඒ යන්ත්‍රයේ පිළිගැමුම් කාලය එන්නේ අවුරුදු දෙකකුත් මාස 10ක් පමණයි. අපි නම් බලමු ඔය කියන කාරණේ ඔහොම අපි ආදිශ කරලා බලමු B යන්ත්‍රයට. එහෙනම් බලන්න B යන්ත්‍රයේත් බිඳු වර්ෂයේ ගලා යාම තියෙන්නේ 400ක්. ඒ කියන්නේ සමුච්චිත මුදල් සුද්ධ මුදල් ප්‍රවාහය 400ක් ආරම්භය තියෙන්නේ. වසරාංක 1ේදී 75ක් ගලා එනවා. එහෙනම් 400න් 75ක් ගලා එද්දී තව 325ක හිගයක් තියෙනවා. වසරාංක 2ේදී රුපියල් ලක්ෂයක් ගලා එනවා. එහෙනම් 325න් 100ක් අඩු වෙද්දී තව 225ක හිගයක් තියෙනවා. වසරාංක 3ේදී 205ක් ගලා එනවා. 225න් 205ක් අඩු වෙද්දී තව 20ක හිගයක් තියෙනවා. වසරාංක 4ේදී අපිට අවශ්‍ය වෙන්නේ 20ක් විතරයි. 240,000ක මුදල් ගලා යාමක් වෙනවා.
එහෙනම් 240 20ක් කියන කාරණය ගත්තාම මේ කියන කාරණේ අපිට පුළුවන් මාස සංඛ්‍යාවට හරවන්න 12න් එකක්සේ තමයි වාර්තා වෙන්නේ. එහෙනම් ඒ අනුව අවුරුදු 3කුයි මාස එකක් තමයි වෙන්නේ පිළිගැවුම් කාලය B යන්ත්‍රයේදී. එනමයි මුල්ම උත්තරය අනුව අපිට පිළිගැවුම් කාල ක්‍රමය අනුව එහෙනම් ඒ කියන්නේ පිළිගැවුම් කාල ක්‍රමය අනුව වඩාත් හොඳ යන්ත්‍රය වෙන්නේ ඒ යන්ත්‍රය තමයි අපේ උත්තරය වෙන්න ඕනේ ප්‍රශ්න අංක 1 අනුව. දෙවෙනි කාර්යය ගත්තාම ප්‍රශ්න අංක 2ේදී අහන්නේ අපිට ප්‍රශ්න අංක 2 අහනවා එක් එක් යන්ත්‍රයේ සුද්ධ වර්තමාන අගය ගණනය කර එම ක්‍රමය මත මිලදී ගැනීමට වඩාත්ම හොඳ යන්ත්‍රය අපෙන් අහන්න. ගානේ අපිට බිඳුව වර්ෂයේ ගලා යෑම් ගත්තාම A යන්ත්‍රයේ 400ක් තියෙන්නේ B යන්ත්‍රයේ 400ක් තියෙන්නේ. ගානේ අපිට සුද්ධ වර්තමාන අගය හොයන්න දෙයක් නැහැ. ගානේ 10%ක වට්ටම් සාධකයේ මත සුද්ධ වර්තමාන අගය ගානේ සමාන මුදල් ප්‍රවාහවල වර්තමාන අගය ගාන දීලා තියෙනවා. එහෙනම් ඒ අනුව ඒ යන්ත්‍රයේ 452ක් තමයි අපිට සටහන් කරලා තියෙන්නේ මුදල් ප්‍රවාහවල වර්තමාන අගය. B යන්ත්‍රයේ 468ක් අපිට වාර්තා කරලා තියෙනවා මුදල් ප්‍රවාහවල වර්තමාන අගය. එහෙනම් අපිට ඒ යන්ත්‍රයේ සුද්ධ වර්තමාන අගය හොයාගද්දි කරන්න වෙන්නේ මේ 452කින් ගලා යාම 400 අඩු වෙද්දී අපිට සුද්ධ වර්තමාන අගය එන්නේ ඒ යන්ත්‍රයේ 52ක් එන්නේ. දහස් වලින් ගත්තාම අපි දහස් වලින් ගත්තාම එතකොට B යන්ත්‍රය ගත්තාම B යන්ත්‍රයේ 468000ක් ගලා එද්දී 400ක් ගලා යනවා. එනයි කියන්නේ B යන්ත්‍රයේ 68000ක NPV එකක් තියෙනවා. එහෙනම් අපිට අංක 2 උත්තරේ වෙන්නේ B යන්ත්‍රය වෙන්නේ යන්ත්‍රයේ B යන්ත්‍රය වෙන්නේ හේතුව වැඩිම NPV එකක් තියෙන්නේ B යන්ත්‍රයෙන්. නම් බලන්න මේ කියන කාරණා දෙක දිහා බලද්දී පිළිගැවුම් කාල ක්‍රමයට අපිට පාවිච්චි කරන්න වෙන්නේ A යන්ත්‍රය NPV මෙතඩ් එකට යද්දී පාවිච්චි කරන්න වෙන්නේ B යන්ත්‍රය. ඒකට කාරණාංක 3 අහන්නේ කාරණාංක 3 අහන්නේ ඒ කියන කාරණාවමයි කාරණාංක 3 අහනවා ඉහත 1 සහ 2 කියන කාරණාවලදී ලැබෙන පිළිතුරු වෙනස් නම් සමාගම තෝරා ගන්න ඕනේ කුමන යන්ත්‍රයක කාරණය. මෙතනදී අදාළ සමාගම පිළිගැවුම් කාල ක්‍රමයේ පාවිච්චි කරනවා නම් අදාළ ව්‍යාපෘතිය තෝරා ගන්න. එහෙනම් ඒ යන්ත්‍රයේ පිළිගැවුම් කාලය අඩු හින්දා එයාලා තෝරා ගන්න ඕනේ ඒ කියන යන්ත්‍රය. ඒත් එකම සමාගම පාවිච්චි කරන්නේ අදාළ ව්‍යාපෘතිය තෝරා ගන්න සුද්ධ වර්තමාන අගය කියන ක්‍රමය නම් එහෙනම් B යන්ත්‍රයේ NPV අගය වැඩි හින්දා ඒ ක්‍රමය අනුව අපි B යන්ත්‍රය තෝරා ගන්න ඕනේ. අන්න ඒ ආකාරයෙන් ඔබලාගේ උත්තර මේ කියන කාරණාවේදී ගොනු කාණ්ඩ වෙනවා. එහෙනම් අපි මේ කතා කරේ 2012 එක්සෑම් ගාන මෙතනින් එහාට කතා කරනවා අපි 2013 එක්සෑම් ගාන. හරි අපි එහෙනම් මේ පටන් ගන්න යන්නේ මේ 2013 පේපර් එකේ ප්‍රාග්ධන ආයෝජන තීරණ කියන පාඩම යටතේ ආපු 7 වෙනි ගානේ අයන්න කියන කොටස. අපි බලමු පේපර් එකත් එක්ක ඔයාලට පේපර් එක ගන්න අතර බලමු 2013 7 වෙනි ගානේ අයන්න කියන කොටසේදී ලකුණු 10ක් ගණක් මේ ඉතරත් එක්සෑම් එකේ තිබ්බේ. ඒ කියන කාරණේදී කොටස් ඒ ගානේදී කොටස් 5ක් අහනවා. එකක් තමයි එක් එක් වර්ෂයේ මුදල් ගලා ඒම් සහ ගලා යෑම අහනවා. ඒ කියන්නේ මුදල් ප්‍රවාහ ඇස්තමේන්තුවේදී මුදල් ගලා ඒම් සහ ගලා යෑම වෙන් කරලා ගානේ අහන්නේ. දෙවෙනි කාරණේදී ගානේ පිළිගැවුම් කාල ක්‍රමය පිළිගැවුම් කාලය අහනවා. කාරණාංක 3 අහන්නේ ආයෝජන ප්‍රතිලාභ අනුපාතය අහන්නේ. හැබැයි ගානේ ඒ අවුරුද්දේ එක්සෑම් එකේ අහලා තියෙන්නේ ආරම්භක ආයෝජනය මත. කාරණාංක 4 අහන්නේ සුද්ධ වර්තමාන අගය අහන්නේ. කාරණාංක 4 අහන්නේ කාරණාංක 5 අහනවා මේ සුද්ධ වර්තමාන අගයත් එක්ක මේ යන්ත්‍රය තෝරා ගැනීමේ හැකියාව තිබෙද යන්න නිර්දේශ කිරීමකුත් අහනවා. අපි නම් බලමු කාරණාංක 1 අපේ ගානට යමු. ඔයාලගේ එක්සෑම් ගාන කියව ගන්නවා මේත් එක්කම. කාර්ය කියනවා සමාගමක් විසින් එහි නිෂ්පාදන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමට නව යන්ත්‍රයක් මිලදී ගැනීමට සලකා බලමින් සිටී.
මේ සම්බන්ධ පහත තොරතුරු ලබා දී ඇත. කාරණාංක කියන්නේ යන්ත්‍රයට අදාළ තොරතුරු කියන්නේ පිරිවැය රුපියල් ලක්ෂ 10ක් තියෙනවා. යන්ත්‍රයේ ඵලදායී ජීව කාලය අතර 5ක් වෙන්නේ. සුන්මුන්නගේ රුපියල් ලක්ෂයක් තියෙනවා. වාර්ෂික නඩත්තු පිරිවැය රුපියල් 50000ක් තියෙනවා. ඒතර හිතමු ගානේ දෙවෙනි කාරණාව කියනවා නව යන්ත්‍රයේ භාවිතයෙන් වාර්ෂිකව ඍජු ශ්‍රම පිරිවැය රුපියල් 250000ක් ඉතිරි කරගන්න පුළුවන්ලු. කාරණාංක 3 කියනවා නව යන්ත්‍රයේ මිලදී ගතහොත් පැරණි යන්ත්‍රය රුපියල් 1,50,000කට විකිණීමේ හැකියාවක් තියෙනවලු. කාරණාංක 4 කියන්නේ 10% කියන වට්ටම් සාධකයේ මත අදාළ ගණනය කිරීමලා තියෙන්නේ. අපි නම් බලමු ගානේ මුදල් ප්‍රවාහ ඇස්තමේන්තුව බලමු. ගානේ මුදල් ගලා ඒම් සහ මුදල් ගලා යෑම් වෙන් කරලා යහන්නේ. ඒ දෙක බලන ගානේ හැටියට වසර 5ක් තිබ්බ හින්දා මුදල් ප්‍රවාහ ඇස්තමේන්තුවේදී බිඳුව වර්ෂය 1 2 3 4 5 කියන කාරණාවට යනවා. ගානේ කාරණාංක එකේ තිබ්බා සුන්මුන් නගය රුපියල් ලක්ෂයක් තිබ්බා සුන්මුන් නගය. එහෙනම් ඔන්න සුන්මුන් නගය රුපියල් ලක්ෂය අපි ගලා ඒවක්සේ වසරංග 5 පෙන්නුම් කරන්න ඕනේ. ඒතර ඒත් එකම ගාන තිබ්බා ඍජු ශ්‍රම පිරිවැය කාරණාංක 2 කිව්වා නව යන්ත්‍රයේ භාවිතයෙන් වාර්ෂිකව ඍජු ශ්‍රම පිරිවැය රුපියල් 2,50,000ක් ඉතිරි වෙනවා කිව්වා. එහෙනම් ඒ කියන්නේ ඍජු ශ්‍රම පිරිවැය ඉතිරි කියලා වසරාංක 1 2 3 4 5 කියන කාරණාවලදී රුපියල් 2,50,000ක ඉතිරියක් වාර්තා කරනවා අපි මේ ගාන විදිහට. දැන් කලින් ගණන් ගත්තාම කලින් ගණන් වලදී අපිට විකුණුම් සහ විකුණුම් පිරිවැය නැත්නම් වෙච්චාල පිරිවැය හම්බුණා. මේ ගානේ විශේෂත්වය වෙන්නේ අපිට හම්බෙන්නේ පිරිවැය ඉතිරීමක් හම්බෙන්නේ. අපි ඒකත් අර පාඩම කරද්දී මුදල් ප්‍රවාහ ඇස්තමේන්තුවේදී එහෙම කාරණා එන බවට අපි කියන්න දුන්නා. නම් ඔන්න ඒ කිව්වේ ශ්‍රම පිරිවැය ඉතිරීම කිව්වේ. එතකොට ඒකම ගානේ කාරණාංක 3 කිව්වා මේ අලුත් යන්ත්‍රය ගද්දී පරණ යන්ත්‍රය රුපියල් 1,50,000කට විකුණන්න පුළුවන් කිව්වා. එහෙනම් මේක ඔන්න පැරණි යන්ත්‍ර විකුණුම් කියලා බිඳු වර්ෂයකට ගලා යමක්සේ වාර්තා කරන්නත් වෙනවා. ඒත් එකම ගානේ කාරණාංක 1 අනුව යන්ත්‍රයේ මූලික පිරිවැය වෙන්නේ රුපියල් ලක්ෂ 10ක් වෙන්නේ. එහෙනම් මේ රුපියල් ලක්ෂ 10 අපි බිඳු වර්ෂයේදී ගලා යාමක්සේ අපි පෙන්눔 කරන්න ඕනේ. නම් ඔන්න මූලික ආයෝජනය රුපියල් ලක්ෂ 10ක්සේ ගලා යාමක්සේ පෙන්눔 කරනවා. අර ඒත් එකම ගානේ කාරණා එකේම කිව්වා වාර්ෂික නඩත්තු පිරිවැය රුපියල් 50,000ක් කිව්වේ. එහෙනම් රුපියල් 50,000 බැගින් වසර 1 2 3 4 5 කියන වර්ෂවලදී ගලා යාමක්සේ පෙන්눔 කරන්න ඕනේ. එහෙනම් ඔන්න මේ කියන කාරණා පමණයි ගානේ මුදල් ප්‍රවාහ ඇස්තමේන්තුවේ බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඒ අනුව බිඳු වර්ෂයේ ගලා යාමක් වෙන 850ක වසරාංක 1 200ක් ගලා යනවා 2 200ක් ගලා යනවා 3 200ක් ගලා යනවා 4 200ක් ගලා යනවා අංක 5 300ක් ගලා යනවා. එහෙනම් අපි ඒ කතා කරේ එක් එක් වර්ෂයන් වල මුදල් ගලා යාම සහ ගලා යාම වෙන්න කතා කරේ. අපිට ගානේ කාරණාංක 2 අහනවා පිළිගෙවුම් කාලය අහන්නේ. ඒ කියන්නේ මූලික ආයෝජනය ආවරණය වෙන්න කොතරම් කාලයක් යනවාද කියන කාරණේ අහන්නේ. බලන්න බිඳු වර්ෂයේ 850ක් ගලා යාමක් තියෙනවා මේ ගාන විදිහට. වසරාංක 1,200යි 2,200යි 3,200යි 4,200යි. එහෙනම් මුල් වසර 4 අවසන් වෙද්දී මේ 850න් 800ක් ආවරණය වෙනවා. එහෙනම් තා 50,000ක් ආවරණය වෙන්න තියෙනවා වසරාංක 5ට යද්දී. දැන් වසරාංක 5 300ක් හම්බ වෙනවා. එහෙනම් මේ 300න් 50ක් විතරයි අපිට මූලික ආයෝජනයේදී ආවරණය කරන්න තියෙන්නේ. එහෙනම් 300න් 50ක ඉන්න කාරණේ අපි 6න් එකක් නැත්නම් 12න් දෙකක් වශයෙන් තමයි වාර්තා වෙන්නේ මාස සංඛ්‍යාවට හරවද්දී. එහෙනම් මේ தත්ත්වය මත මේකේ පිළිගැනුම් කාලය වෙන්නේ වසර 4ක් සහ මාස 2ක් කියන කාරණේ. එහෙනම් මේ කතා කරේ දෙවෙනි කාරණය පිළිගැනුම් කාලය ගාන විදිහට. අපි නම් බලමු කාරණාංක 3ේදී අපෙන් අහන්නේ
ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය අහන්නේ නැත්නම් ආයෝජන ප්‍රතිලාභ අනුපාතය අහන්නේ. අපි නම් බලමු ආයෝජන ප්‍රතිලාභ අනුපාතය කොහොම වේද කියලා. ඒ ගානේ අපිට මේ කියන කාර්යයට කලින් අපිට මේ යන්ත්‍රයේ වාර්ෂික ෂය හොයාගන්න වෙනවා. නම් යන්ත්‍රයේ වාර්ෂික ෂය හොයාගද්දී මේ ගානේ විදිහට අපිට ගානේ පිරිවැය නැත්නම් යන්ත්‍රයේ පිරිවැය රුපියල් ලක්ෂ 10ක් තියෙන්නේ. ඒත් එකම යන්ත්‍රයේ සුන්මුන් නගය සමාන සුන්මුන් නගය අපිට තියෙන්නේ සුන්මුන් නගය අපිට තියෙන්නේ රුපියල් ලක්ෂයක් තියෙන්නේ. එහෙනම් මේ ගානේ විදිහට මේ යන්ත්‍රයේ ෂය කළ හැකි අගය රුපියල් ලක්ෂ 9ක් වෙන්නේ. රුපියල් ලක්ෂ 9 මේ යන්ත්‍රයේ අවුරුදු 5ක් තියෙන හින්දා අවුරුදු 5න් බෙදන්න ඕනේ. එතකොට වාර්ෂික ෂය වෙන්නේ 1,80,000ක් වෙන්නේ. එහෙනම් 10 වලින් 180ක් වෙන්නේ. එහෙනම් ඒ අනුව අපගේ වාර්ෂික මුදල් ප්‍රවාහයන් අපේ කලින් මුදල් ප්‍රවාහ ඇස්තමේන්තුව අනුව අපි හදලා තියෙනවා. මේ මුදල් ප්‍රවාහ ඇස්තමේන්තුවෙන් අපිට කරන්න තියෙන්නේ ඒ අවුරුද්දේ වාර්ෂික ෂය අපිට අයින් කරන්න වෙනවා. අපිට එතකොට හම් වෙනවා ඒ අවුරුද්දේ අදාළ ලාභය හම් වෙනවා. එහෙනම් බලන්න 200න් 180ක් ලාභ 20යි. 200න් ෂය 180ක් අඩු කරනවා ලාභ 20යි. එම සංඛ්‍යාවමයි තියෙන්නේ. වසරංක 5 මුදල් ප්‍රවාහය 300යි. ෂය 180යි. එහෙනම් ඒ කියන්නේ 120ක් එනවා ලාභය කියලා කාරණේ. හරි එහෙම ගත්තාම මේ ලාභයන්ගේ එකතුව අතර 5ක් තියෙනවා. මේ ලාභයන්ගේ එකතුව වෙන්නේ රුපියල් ලක්ෂ 2ක් වෙන්නේ. එහෙනම් මේ ලක්ෂ 2 කියන කාරණය අපි වසර 5න් මෙතනදී එක අවුරුද්දක සමාන රුපියල් ලක්ෂ 2 කියන කාරණය අවුරුදු 5න් බෙදද්දී මේකේ වාර්ෂික සාමාන්‍ය ලාභය අපිට හම්බෙන්නේ 40ක් හම්බෙන්නේ. එහෙනම් ඔන්න 40 තමයි සාමාන්‍ය ලාභය වෙන්නේ. එතකොට ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය නැත්නම් IRR එහෙම නැත්නම් ARR කියන්නේ ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයට මේකෙදි කරන්න තියෙන්නේ අපේ වර්තමාන තත්ත්වය අනුව නම් අපිට IRR හොයන්න කරන්න ඕනේ සාමාන්‍ය ලාභය බෙදිය යුත්තේ සාමාන්‍ය ආයෝජනයෙන්. මේ එක්සෑම් ගානේදී ඒක අහලා තියෙන්නේ සාමාන්‍ය ලාභය බෙදන්න වෙන්නේ මූලික ආයෝජනයෙන් ගාන විදිහට. එහෙනම් ඒ தත්ත්වයේ මත 40 කියන්නේ මේකේ සාමාන්‍ය ලාභය, 1000 කියන්නේ මේක මූලික ආයෝජනය. හැබැයි 1000 හෝ 850න් බෙදුවත් මේ එක්සෑම් එකේ ලකුණු දීලා තිබ්බා. අපි 1000 ගමු. එහෙනම් ඒ කියන්නේ 104ක් තමයි වෙන්නේ ආයෝජන ප්‍රතිලාභ අනුපාතය. හැබැයි මේකින தත්ත්වය වර්තමානයට ගලපද්දී අපිට වෙනවා මේක සාමාන්‍ය ලාභය කියන කාරණේ ප්‍රශ්නයක් මතුවෙන්නේ ඒක එහෙම තියෙනවා. හැබැයි අපි දැන් කතා කරන්නේ සාමාන්‍ය ආයෝජනයෙන් තමයි බෙදන්න ඕනේ. එහෙනම් මූලික ආයෝජනයේ 1000ක් වෙද්දී සුළුමුන්නගේ 100ක් වෙද්දී එහෙනම් මේ දෙකේ එකතුව 1100ක් වෙනවා. මේ 1100 දෙකෙන් බෙදද්දී සාමාන්‍ය ආයෝජනය 550ක් වෙන්නේ. එහෙනම් ඒ தත්ත්වයේ මත වර්තමාන තත්ත්වයේ මත මේ ARR ගන්න එකකට තිබ්බා නම් අපිට ඒක අනුපාතය වෙන්නේ 7.27%. ඒ කියන කාරණය 2013 එක්සෑම් එකේදී හැබැයි අහලා තිබ්බේ මූලික ආයෝජනය මත. හරි අපි ඒක කතා කරේ කාරණාංක 3 කාරණාංක 4 ගත්තාම කාරණාංක 4 අහන්නේ සුද්ධ වර්තමාන අගය අහන්නේ. අපි බලමු සුද්ධ වර්තමාන අගය කියන කාරණේ ගන්න කරද්දී අපිට වසර 5ක් තියෙන්නේ 0 1 2 3 4 5 කියලා වට්ටම් සාධකයේ ගාන දීලා තියෙනවා. මේ වාරට දිස්සෙන්නේ වට්ටම් සාධකයේ කියන කාරණය. ඒත් එකම අදාළ ගානේ මුදල් ප්‍රවාහයන්ගේ වර්තමානගේ ගණනය කරන මේ යන්නේ. එහෙනම් 850 තමයි වුණේ බිඳු වර්ෂයේ. එහෙනම් 850ක ගලා යාමක අගයක් තියෙනවා. වසරංක 1ේදී 200ක් තිබ්බේ අපිට මුදල් ප්‍රවාහය. 200 වැඩි කරනවා අපි 0.91. වැඩි පහසු වෙන්න අපි 91 වැඩි කිරීම 2 කියලා ගත්තත් අපිට වැඩි පහසුයි. 182ක් එන්නේ රුපියල් 1000 වලින් මේ කියන කාරණේ ගත්තාම. වසරංක 3ේදී අපි මුදල් ප්‍රවාහය 200 වැඩි කරන්න ඕනේ 0.83. එහෙනම් 83 දෙකෙන් වැඩි කිරීමක් වගේ දෙයක් පෙන්වු කරන්නේ.
166ක් අපිට එන්නේ. වසරංග 3 ගත්තාම 0.75 තමයි වැඩි කරන්න ඕන 200න් 75 දෙකෙන් වැඩි කිරීමේ කාරණයක් ඉන්නේ 150ක් තමයි උත්තරේ වෙන්නේ. වසරංග 4ත් අපේ මුදල් ප්‍රවාහය 200ක් උනේ 0.68ක් තමයි පවතින්නේ අපිට වට්ටම් සාරය වගේ. දැන් 68 දෙකෙන් වැඩි කිරීමක් වගේ අගයක් පෙන්නු කරන්නේ 136ක් එනවා. වසරංග 5ේදී 300 තමයි අපිට වැඩි කරන්න තියෙන්නේ 0.6 දෙකෙන් 62 තුنين වැඩි කිරීමක් වගේ අගයක් පෙන්නු කරන්නේ 186ක් වෙන්නේ. එහෙනම් ඒ අනුව මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන අගයන් එන්නේ 820,000ක් එනවා. ඒත් අපි ඒකේ මුදල් ප්‍රවාහයේ මුදල් ගලා යෑම වෙන්නේ බිඳුව වශයෙන්දී 850ක් උනේ. එහෙනම් අපිට ඍණ 30000 තමයි මේ ගානේ විදිහට අපිට NPV හම්බෙන්නේ. එහෙනම් කාරණාංක 4 අනුව NPV ඍණ 30000ක් උනේ. කාරණා 5 යන්නේ මේ ව්‍යාපෘතියේ NVP කියන කාරණේ මත NPV කියන කාරණේ මත තෝරා ගන්න පුළුවන් වෙන කාරණය. ගාන හැටියට මේකේ සුද්ධ වර්තමානයේ ඍණ 30000ක් ගන්න නිසා අපිට ව්‍යාපෘතිය තෝරා ගන්න බෑ ගානත් එක බලද්දී. එහෙනම් මේ කතා කරේ අපි 2013 එක්සෑම් ගානේ ලකුණු 10ක් ආපු 2013 7 ගානේ අයන්න කියන කොටස. 2014 ගානත් එක්ක අපි මෙතනින් එහාට හම්බෙමු.